ප්‍රශ්න පත්‍ර අංක 85. දැන් ඔබ දන්නවා ඉරිදා සමුදා අඟහරුවා කියන දවස් තුනම උදේ 6 8:30 පේපර් ක්ලාස් එක. උදේ 6 8:30 පේපර් ක්ලාස්. විශාල ප්‍රශ්න සංඛ්‍යාවකට සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හරිද? ඇයි? විභාගෙදි මේ MCQ තමයි අපිට ගොඩක්ම අමාරු. ඒක අපි වැඩිපුර MCQ කරන්න ඕන. හරිද? right. හොඳයි. MCQ සාකච්ඡා කරනවා කියලා මේ අංක ටික කියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ ආශ්‍රිත තියරි කොටස පැහැදිලි කරන්න ඕන. හරිද? right. ඊට පස්සේ අපි ගන්න ප්‍රශ්න පත්‍රයක් 85. රටක අපනයන ඉල්ලුම එරටේ ආදායමෙන් ස්වායත්ත විචල්යක්ද හයිලයිට් කරන්න. ස්වායත්ත විචල්යක්ද ආනයන ඉල්ලුම ආදායමේ අනුලෝම විචල්යක්ද වන විට අපි ඔක්කොටම කලින් මොන ස්වායත්ත අනුලෝම කියන කතා ටික මොකක්ද කියලා බලමු. මේක ඇත්ත කතාව. අපනයන ඉල්ලුම ස්වායත්ත. අපේ රටේ ආදායමත් එක්ක වෙනස් වෙන්නේ. මොකද වෙන්නේ? අපේ රටේ ආදායම. හරිද? අපේ රටේ ආදායම වැඩි වුණයි කියලා විදේශිකයෝ අපේ අපනයන ඉල්ලුම වැඩි කරන්නේ නැහැ. අපනයන ඉල්ලුම වැඩි නොකර. වැඩි නොකර. බලන්න කොහොමද? තේරෙනවද? දැන් අපේ රටේ ආදායම වැඩි වුණයි කියලා විදේශිකයෝ අපේ තේවලට තියෙන ඉල්ලුම වැඩි කරනවද? දැන් ලංකාවේ ආදායම වැඩි. අපි ලංකාවේ වැඩිපුර තේ ටිකක් ගන්න ඕන. එහෙම ඉල්ලුම වැඩි වෙන්නේ. දැන් ලංකාවේ ආදායම වැඩි. අපි ලංකාවේ ඇඟලුම් ටිකක් වැඩිපුර ගන්න ඕන. එහෙම කියලා ඉල්ලුම වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් අපේ රටේ ආදායම වැඩි වුණයි කියලා විදේශිකයෝ අපේ අපනයන මිලට ගැනීමක් වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ රටේ ආදායම වැඩි වුණයි කියලා අපනයන මිලට ගැනීම වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? හැබැයි ආනයන නම් මේ අපේ රටේ ආදායම වැඩි වෙනකොට අපේ රටේ ආදායම වැඩි වෙනකොට මොකෝ වෙන්නේ? අන්න පුතේ අපිට මතක් වෙනවා ආදායම් මිල්ලුම් නම්‍යතාව. මතක් කරගන්න. අපිට මතක් වෙනවා ආදායම් මිල්ලුම් නම්‍යතාව. මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. සුඛෝපභෝගී භාණ්ඩවල ආදායම් ඉල්ලුම් නම්‍යතාව 9. ආදායම වැඩි වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි කරනවා. ආදායම වැඩි වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි කරනවා. දැන් අපේ රටේ මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙනකොට පුතේ අපේ මිනිස්සු සුඛෝපභෝගී භාණ්ඩ ඉල්ලුම වැඩි කරනවා. දැන් මොනවාද සුඛෝපභෝගී භාණ්ඩ? අපි කියමු මෝටරයක්, AC machine, washing machine නේ. ඔය වගේ සුඛෝපභෝගී දේවල් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. විදේශ සංචාර, නැව් සවාරි, ගුවන් සවාරි ඒවට තියෙන ඉල්ලුම වැඩි වෙනවා.
ඒතර ඒවා අපේ රටේ නිපදවන්න බැහැනු. ඒවා අපේ රටේ නිපදවන්න බෑ. අන්න නිපදවන්න බැරි වෙනකොට පුතේ අපි ඒවා ආනයනය කරන්න ගන්නවා. මොකෝ වෙන්නේ පුතේ? ආනයන ඉල්ලුම වැඩි. ආනයන ඉල්ලුම වැඩි. අන්න එහෙනම් මොකද්ද වෙන්නේ පුතේ? මේ බලන්න. ආදායම වැඩි වුණයි කියලා අපනයන ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ. තේරුණා? අපේ රටේ ආදායම වැඩි වුණයි කියලා විදේශිකයෝ අපේ භාණ්ඩ ඉල්ලුම වැඩි කරන්නේ නැහැ. නේ? විදේශිකයෝ ඉල්ලන ප්‍රමාණය ඉල්ලන්නේ. තේ ඉල්ලන ප්‍රමාණය ඉල්ලන්නේ. එහෙම නැතුව අපේ රටේ තේ ආදායම වැඩි වුණයි කියලා අපේ රටේ තේ වැඩිපුර ගන්න එහෙම රටාවක් නෑ. අන්න බොහොම පැහැදිලි පුතේ. ආදායම වැඩි වෙනකොට ආනයන ඉල්ලුම වැඩි වෙනවා. ඇයි? සුඛෝපභෝගී භාණ්ඩවල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මිනිස්සු කාර් ඉල්ලනවා. අපේ රටේ කාර් හදන්න බෑනේ. කාර් ආනයනය කරනවා. මිනිස්සු AC මැෂින් ඉල්ලනවා. අපේ රටේ AC මැෂින් හදන්න බැහැනෝ. ගේනවා. එහෙනම් බලන්න ආදායම වැඩි වෙනකොට ආදායම වැඩි වෙන විදිහ ආදායම වැඩි වෙනකොට ආදායම වැඩි වෙන විට මොකෝ වෙන්නේ? මෙන්න මෙන්න දේ සුද්ධ අපනයන සුද්ධ අපනයන හැදෙන්නේ කොහොමද? සුද්ධ අපනයන හැදෙන්නේ අපනයන ඍණ ආනයන. කොහොමද හැදෙන්නේ සුද්ධ අපනයන? අපනයන ඍණ ආනයන. දැන් මම අහනවා පුතාගෙන් ආදායම වැඩි වෙනකොට අපනයන ස්ථාවරයි. අපනයන ස්ථාවරයි. ආනයන මොකෝ වෙන්නේ? ආනයන වැඩි වෙනවා. ආනයන වැඩි වෙනවා. ආනයන වැඩි වෙනවා. අපනයන ස්ථාවරයි ආනයන වැඩි වෙනවා. මම අහනවා පුතාගෙන් සුද්ධ අපනයන වලට මොකද? සුද්ධ අපනයන මොකෝ වෙන්නේ? අපනයන ස්ථාවරයි ආනයන වැඩි වෙනවා. සුද්ධ අපනයන මොකෝ වෙන්නේ පුතේ? අඩු වෙනවා. අපි හිතන්නේ නැති එකක් නේද? සුද්ධ අපනයන අඩු වෙනවා. දැන් පුතේ මේක ලස්සනට දාගන්න. අලුත් විෂය කරු නිකන් මේ 2.5 තුට්ටු දෙකේ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ. වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. right ලස්සනට දාගන්න. පුතාට පොලයක් කරගන්න පුළුවන් නැත්නම් උතර මුණක් ප්‍රශ්නයක් නෑ. හොඳයි. හරිද? right.
එහෙනම් මොකද උත්තරේ? මොකද උත්තරේ? සුද්ධ අපනයන ක්‍රමයෙන් අඩුවේ උත්තරාංක 3. සුද්ධ අපනයන ක්‍රමයෙන් අඩුවේ උත්තරාංක 3. ප්‍රශ්න 2. प्रश्न 2 බලන්න. රටක අපනයන ප්‍රශ්න 2 දෙන ලද අවස්ථාවක එක්තරා ආර්ථිකයක කාන්දු වීම ඉක්මවා විදීම් පවතීයයි සලකා. කාන්දු වීම ඉක්මවා විදීම් පවතීයයි සලකා. මෙවිට සිදුවිය හැකි වෙනස්කම් නිවැරදි පිළිබිඹු කරනුයි. අපි දන්නවා පුතේ මෙන්න y සමානයි e. මොකද්ද සාරවාර්ථික සමතුලිත කියන්නේ? y සමානයි e. සාරවාර්ථික සමතුලිත කියන්නේ y හැදෙන්නේ කොහොමද? c ධන s ධන t ධන m. e හැදෙන්නේ කොහොමද? e හැදෙන්නේ කොහොමද? c ධන i ධන c ධන i ධන g ධන nx. g ධන x. ඔන්නම හැදෙන්නේ නේ. ඕම හැදෙන්නේ. ඔන්නම හැදෙන්නේ. then දෙපැත්තෙම තියෙන සමාන අගය මොකද පුතේ? දෙපැත්තෙම තියෙන සමාන අගය c. දෙපැත්තෙම තියෙන සමාන අගය තමයි c. දෙපැත්තේ අයින් කරමු කවුද? c. අයින් කළාට පස්සේ පුතේ මෙන්න මේ හතරට කිව්වා w ගිලි. මේ හතරට කිව්වා j. හරිද? w w සමානයි j. ඔන්න පුතේ කොන්දේසිය ආස්ථාවක ඉක්මවා විදීම් පවතිය ස්ථාන මේ විදිහට ඔන්න සිටි. ඕකනේ. දැන් අපිට කියනවා මෙන්න මේ සමතුලිත කොන්දේසිය තමයි මේ w සමානයි j. යම් අවස්ථාවක ආර්ථිකයක j වැඩි w අඩුයි. w අඩුයි j වැඩි. j පැත්තට තමයි කට ඇරලා තියෙන්නේ. නම් පහත දේවල් පිළිබිඹු කරන්නේ. ඒ කියන්නේ w 200යි j 300යි. ඒ කියන්නේ w 200යි j 300යි. w 200යි j 300යි. මම දන්නවා මේ විදීම් ගිලිහීම් ගැන අවබෝධයක් ගන්න ටැංකියක් මතක් කරගන්න. නේද? අර වතුර ටැංකියක ආදර්ශයක් ගන්න. නේ අපි යමු කොට කිව්වා. මේ තියෙන්නේ වතුර ටැංකිය. මේ තියෙන්නේ වතුර මට්ටම. මේ වතුර මට්ටම අපි උපමා කරන්නේ ආදායම් මට්ටම. විදීම්
J 300 ගිලිහි මේ ගිලිහීම් නැත්තම් කාන්දුයි 200 දැන් ඔහොම වුණොත් පුතේ මොකක්ද ඇතිවන තත්ත්වය ඔහොම වුණොත් ආර්ථිකයේ ඇතිවන තත්ත්වය මොකක්ද ඔන්න ඔය සිද්ධියේදී ආර්ථිකයේ ඇතිවන තත්ත්වය මොකක්ද කියලා මොකද පුතේ වෙන්නේ රටේ නිෂ්පාදන මට්ටම අඩුවීමක් සිද්ධ නිෂ්පාදන මට්ටම බලන්න මොකෝ ටැංකියට විදිනවා 300ක් ගිලිහෙනවා 200 ටැංකියේ වතුර මට්ටම මොකෝ වැඩි වෙනවා ඒ වගේම රටේ ආදායම් මට්ටම ප්‍රසාරණය වෙනවා ඔන්න ඔය ටික තමයි පුතේ දාගන්න ටකල විදිහට දාගන්න ඔය ටික දාන්න ලස්සනට හොඳයි පුතේ දැන් බලන්න හොඳට මේ y කිව්වේ මොකක්ද රටේ සමස්ත සැපය මේ y කියන්නේ සමාහාර සැපයුම නැත්නම් රටේ සමස්ත සැපය රටේ සමස්ත සැපය සියලුම නිෂ්පාදන ආයතන විසින් සපයන භාණ්ඩ ප්‍රමාණය රටේ සමස්ත සැපය මේ E කියන්නේ පුතේ රටේ සමස්ත ඉල්ලුම ඔය y සමානයි e කියලා තියෙන රටේ සමස්ත ඉල්ලුමයි රමස්ත සැපය. හරි? සමස්ත ඉල්ලුමයි සමස්ත සැපය. සමස්ත සැපයුම හැදෙන්නේ c ධන s ධන t ධන m. ඉල්ලුම හැදෙන්නේ c ධන i ධන g ධන x. හරිද? දැන් දෙපැත්තෙන්ම පුතේ c තියෙනවනේ c අයින් කළා දාන්න. දෙපැත්තෙම c තියෙනවා c අයින් කළා දාන්න. දෙපැත්තෙම c තියෙනවා c අයින් කළා දාන්න. නේ සමීකරණයක දෙපැත්තෙම එකම අගේ තියෙනකොට ඒක අයින් කළයි කියලා තුලණයට බලපෑමක් නැහැ. සමීකරණයක දෙපැත්තෙම එකම අගේ තියෙනවා කියන්නේ ඒක තුලණයට බලපෑමක් නැහැ. හරි? දැන් මොකද වෙලා තියෙන්නේ පුතේ? W ටිකේ එකතුව 200යි. J ටිකේ එකතුව 300යි. ඔන්න වෙච්ච. අපෙන් අහනවා අනපේක්ෂිත තොග සමුච්චනයට මොකද වෙන්නේ? මේ බලන්න අනපේක්ෂිත තොග සමුච්චනය. අනපේක්ෂිත තොග සමුච්චනය. අනපේක්ෂිත තොග සමුච්චනය. ඒ කියන්නේ මෙන්න මේකයි.
අනපේක්ෂිත තොග සමුච්චනය. ඒ කියන්නේ මෙන්න මේකයි. මොකක්ද? පුතේ දැන් මට කියන්නේ සැපයුම කීයේ? 200යි. y නැත්තම් රටේ සමස්ත සැපයුම කීයද? 200. වෙළඳපළට ගේනවා පුතේ භාණ්ඩ කොච්චරක්ද? 200. මේ ඉල්ලුම කීයද? ඉල්ලනවා පුතේ කීයක්ද? දැන් ඉල්ලුම තියනවා කීයක්ද? ඉල්ලුම තියනවා 300. දැන් මට කියන්න පුතේ තොග සමුච්චනය. තොග ගොඩ ගැහෙනවද? තොග හිගියක්ද? තොග සමුච්චනයද? තොග හිගියක්ද? අන්න පුතේ දැන් වෙළඳපොලේ තියෙන්නේ භාණ්ඩ හිගයක්. අනපේක්ෂිත තොග සමුච්චනය මොකෝ වෙන්නේ? 15යි. 15යි. අනපේක්ෂිත තොග සමුච්චනය 15යි. හොඳට බලන්න. දැන් තොග සමුච්චනයක් නෙවෙයි තියෙන්නේ පුතේ. තොග ගොඩ ගැහිම. මේ තොග සමුච්චනය නෙවෙයි තියෙන්නේ මොකක්ද? තොග මදි. තොග අඩුයි. ආයිවල සැපයුම 200යි. ඉල්ලුම 300. දැන් වෙළඳපොලේ තොග අඩුයි. තොග අඩුයි පුතේ. ගොඩ ගැහිලා නැහැ. තොග සමුච්චනයක් සිද්ධ මේක අනිත් පැත්ත. ඉල්ලුව නම් 500ක් සැපයුවේ 1000ක් සැපයුවා නම් ඔන්න තොග ගොඩ ගැහිලා. එහෙනම් පුතේ අනපේක්ෂිත තොග සමුච්චනය අඩුයි. දැන් ටික් කරන්න අඩුවේ කියලා තියෙනවා. අඩුවේ කියලා තියෙන තැන ටික් කරන්න. අඩුවේ කියලා තියෙන තැන ටික් කරන්න. ඊළඟ සමාහාර ඉල්ලුම මොකෝ වෙන්නේ මේ? සමාහාර ඉල්ලුම වැඩි වෙලා. සමාහාර ඉල්ලුම වැඩි වෙලා. මේ පැත්තේ කෑලි තුන වැඩි. සමාහාර ඉල්ලුම වැඩි. නේ බලන්න. IGX තමයි J කියන්නේ. ආයෝජනය, රාජ්‍ය පාරිභෝජනය, අපනයන තමයි විදීම් කියන්නේ. හරිද? ඒතර විදීම් මොකෝ වෙලා තියෙන්නේ? වැඩි වෙලා. විදීම් වැඩි වෙලා. අන්න පුතේ සමාහාර ඉල්ලුම වැඩි වේ කියලා තියෙනවා ටික කරා. වැඩි වේ කියලා තියෙනවා ටික කරා. ජාතික ආදායම මොකෝ වෙන්නේ? ටැංකියට විදිනවා 300ක්, ටැංකියෙන් ගිලිහෙනවා 200ක්. ආදායම මොකද වෙන්නේ පුතේ? වැඩි වේ. ඒකේ වැඩි වේ කියලා දැන් ටික කරා. එහෙනම් අනපේක්ෂිත තොග සමුච්චනය අඩුවේ, සමාහාර ඉල්ලුම වැඩි වේ, ජාතික ආදායම වැඩි වේ. උත්තරේ මට කියන්නද? එක පෙළට ටික් තුන වැටලා තියෙන්නේ මොකද්ද බලන්න. උත්තරාංක කීයද පුතේ? උත්තරාංක 4. උත්තරාංක 4. ඔව්. තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකා රජයේ සමෘද්ධිලාභීන්ගේ ප්‍රතිලාභ 25%කින් ඉහළ නැංවීම සිදු කරයි. ඒ සඳහා අවශ්‍ය අරමුදල්. පුතේ සමෘද්ධිය කියන්නේ සංක්‍රාම.
සමෘද්ධිය උඩින් ලියන්න සංක්‍රාම කියලා. සමෘද්ධිය කියන්නේ මොකක්ද? සංක්‍රාම. වැඩි කරයි. අපේක්ෂා කරයි ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගනු පිණිස පෞද්ගලික ආදායම් බදු 25කින් ඉහළ නැංවීමට සිදු කරයි. මෙම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ඇති කිරීමට අපේක්ෂිත වෙනස්කම් සමතුලිත ආදායම කෙසේ බලපානු ඇත. ආන්තික පාරිභෝජන නැමියාව 0.8. දැන් බලමු. ආන්තික පාරිභෝජන නැමියාව 0.8. පුතේ සාර්ව ආර්ථිකයේ අපි ගුණක ගැන කතා කරා. සාර්ව ආර්ථිකයේ අපි මොනවා ගැනද පුතේ කතා කළේ? ගුණක ගැන කතා කරා. සාර්ව ආර්ථිකය අපි කතා කළා මොනවා ගැනද මම පුතේ? ගුණක ගැන කතා කරා. එහෙම ගුණක ගැන කතා කරද්දී අපිට ගුණක තුනක් හම්බ. මේ රජයේ වෙළඳ මේ සංවෘත ආර්ථිකය. රජයේ සහිත ආර්ථිකයේ ගුණක තුනක් අපිට අමුතුවෙන් හම්බ. මොනවද ඒ? මෙන්න අප මේ MPC 0.8. MPC කියන්නේ පාරිභෝජන වක්‍රයේ බැවුම. MPC කියන්නේ මොකක්ද? පාරිභෝජන වක්‍රයේ බැවුම. MPC කියන්නේ පාරිභෝජන වක්‍රයේ බැවුම. හරිද? 0.8. පුතාට මතකද ගුණක තුන? මට ඕන මේකේ උත්තරය කියලා යන්න නෙවෙයි හොදේ. එහෙම උත්තරය කියලා යනවා නම් මම ඕකේ MCQ 50ක් ටයිප් කරනවා. මට ඒ උත්තරය කියලා යන්න ඕනවක් නැහැ. මට උන තියරි ටික පොඩ්ඩක් මතක් කරලා. ඉස්සෙල්ලා මේ නොපුතේ රාජ්‍යයේ වියදම් ගුණ. රාජ්‍යයේ වියදම් ගුණ. ඊට පස්සේ නෝ බදු ගුණ. ඊට පස්සේ නම් කියලා දුන්නා සංක්‍රාම ගුණ. මොනවද රාජ්‍යයේ වියදම් ගුණකය, බදු ගුණකය සහ සංක්‍රාම ගුණ. රාජ්‍යයේ වියදම් ගුණකය, බදු ගුණකය, සංක්‍රාම ගුණ. දැන් මම ගණනය කරමු. මේ රාජ්‍යයේ වියදම් ගුණකය K සමානයි 1යට 1 ඍණ B. රාජ්‍යයේ වියදම් ගුණකය KG. බදු ගුණකය KT. කොහොමද ඍණ B 1 ඍණ B. සංක්‍රාම ගුණකය B KR. or simple R සමානයි B 1 ඍණ. හරිද? B 1 ඍණ. දැන් මගේ පුතා ගණනය කරන් ලස්සනට පොතේ ඔය විදිහට දාලා ගුණක තුන ගණනය කළා අපි. මට ඕනේ මේ ගුණක ටික මතක් කරගන්න. මේ උත්තරේ ගහන්නේ. හරිද? right. හොඳයි. කරමු.
ඉක්මන් කරමු. ගුණක 4ක 3 ගණනය කළා අදහස් පෙන්නන්න. බදු ගුණකය kg එකයට b කියන්නේ පුතේ මෙන්න බෑවු නේ බිඳුවස් මට එකයට බිඳුවස් මට කීයද kg සමානයි 1 බෙදීම 0.2 kg සමානයි කීයද 5 ගුණකය 5 गुणके 5 kg 5 මම kg 5 අදහස මොකක්ද රජයේ වියදම් එකකින් වෙනස් වුවොත් එමෙන් වට 5කින් ආදායම වෙනස් වේ යටි ලියන්නේ kg 5න් ලියන්නේ රජයේ වියදම් එකකින් වෙනස් වුවොත් අපි කියමු මෙහෙම වැඩි වුවොත් කියලා. රජයේ වියදම් වැඩි වුවොත් එමෙන් වට 5කින් ආදායම වැඩි වෙනවා. රජයේ වියදම් වැඩිවීමක් සිදු වුවොත් එමෙන් වට 5කින් ආදායම වැඩි වෙනවා. රජයේ වියදම් එකකින් වැඩි වුවොත් එමෙන් වට 5කින් ආදායම වැඩි රජයේ වියදම් එකකින් වැඩි වුවොත් එමෙන් වට 5කින් ආදායම වැඩි රජයේ වියදම් වැඩිවීම එකකින් වැඩි වුණොත් එමෙන් වට 5කින් ආදායම වැඩි වෙනවා. අනෙක් පැත්තේ KT ඍණ බිඳුවයි දශම 8 එක ඍණ බිඳුවයි දශම 8 KT සමානයි ඍණ බිඳුවයි දශම 8 බෙදීම 0.2 KT සමානයි කීයද මොන හතරයිද ඍණ A කියන්නේ පුතේ බදු වැඩි වුණොත් එකකින් රජයේ වියදම් අඩු වෙනෝ එමෙන් වට 4ක මොකද පුතේ රජයේ වියදම් වැඩි වුණොත් එකකින් බදු අඩු වෙනෝ එමෙන් වට 4ක පාඩලියට රජයේ වියදම් එකකින් වැඩි වුවොත් රජයේ වියදම් එකකින් වැඩි වුවොත් රජයේ වියදම් එකකින් වැඩි වුවොත් එමෙන් වට 4කින් බදු වැඩිවීමක් සිදු වුවොත් එමෙන් වට 4කින් බදු වැඩිවීමක් සිදු වුවොත් එමෙන් වට 4කින් බදු වැඩිවීමක් සිදු වුවොත්
එමෙන් වට හතරකින් ආදායම සංකෝචනය වේ. බදු වැඩිවීමක් සිදු වුවහොත් එමෙන් වට හතරකින් ආදායම සංකෝචනය වේ. ආදායම සංකෝචනය වට 5යි වට 7. වට 5කින් වැඩි වෙනවා වට 4කින් සංකෝචනය වෙනවා. සංක්‍රාම ගුණකය. සංක්‍රාම කියන්නේ එක්තරා විදිහක විදීමක් නේද? සංක්‍රාම දුන්නම සමහර ඉල්ලුම වැඩි වෙනවා. KR සමානයි B බිඳුවය සමානයි. 1 ඍණ බිඳුවය සමානයි. KR සමානයි 0.8 බෙදීම 0.2. KR සමානයි පුතේ කීයද? 4. මොන 4යිද? ධන 4. මොකද අදහස? සංක්‍රාම එකකින් වැඩි වුවහොත් එමෙන් වට 4කින් ආදායම වැඩි. දැන් ඉතින් සංක්‍රාම ගෙවීම් එකකින් වැඩි වුවහොත් සංක්‍රාම ගෙවීම් එකකින් වැඩි වුවහොත් එමෙන් වට 4කින් ආදායම වැඩි වේ. එමෙන් වට 4කින් ආදායම වැඩි වේ. එමෙන් වට 4කින් ආදායම වැඩි වේ. හරිද පුතේ? right. එමෙන් වට 4කින් ආදායම වැඩි වේ. හොඳයි. මතක් වුණානේ තියරි ටිකනේ. වට ගන්න. නේ? වට ගන්න. දැන් අපින් අහනවා මෙන්න මෙහෙම. රජය සමුද්‍රලාභීන්ගේ ප්‍රතිලාභ බිලියන 25කින් ඉහළ දැමීමට තීරණය කළා. අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට පෞද්ගලික ආදායම් බදු බිලියන 25කින් වැඩි කිරීමට තීරණය කළා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇති කිරීමට අපේක්ෂ වෙනස්කම් සමතුලිත ආදායමට බලපාන්නේ කොහොමද? දැන් මෙතන තියෙන්නේ මොකක්ද? සංක්‍රාම සහ බදු. සංක්‍රාම ගුණකය කීයද? 4යි. දරුවෙකුට මනසෙන් උනත් අකලා හදන්න පුළුවන්. රජයේ වියදම් එකකින් වැඩි වුණොත් වට 4කින් ආදායම වැඩි වෙනවා. රජයේ වියදම් බදු එකකින් වැඩි වුණොත් වට 4කින් අඩු වෙනවා. දරුවෙකුට හිතන්න පුළුවන් මේ මොකක්ද? හිතින් විතරක් උනත් මේක හදන්න පුළුවන්. මේ බල මම දෙපැත්තට දානවා. මම මේ පැත්තට දානවා බදු 25කින් වැඩි කිරීම. මම මේ පැත්තට දානවා බදු 25කින් වැඩි කිරීම. මේ පැත්තට දානවා සංක්‍රාම 25කින් වැඩි. දැන් ඔය දෙකේ ප්‍රතිවිපාක දෙක අපි විග්‍රහ කරමු. අපි ගණනය කරා පුතේ බදු කීයද? KP ඍණ 4 KG KR සංක්‍රාම ගුණකය 7 ඍණ 4යි ධන 4. දැන්
මෙන්න ඩෙල්ටා y මම කියන මේ රටේ බදු වැඩිවීමක් සිද්ධ වුණා. ඩෙල්ටා T. එමින් 4 ගුණයකින් ආදායම අඩු වෙනවා. එමින් බදු ගුණකය වාරයකින් ආදායම අඩු වෙනවා. ඩෙල්ටා රටේ බදු වැඩිවීමක් සිදු වුණොත් එමින් 4 ගුණයක මේ KT ගුණයකින් ආදායම අඩු වෙනවා. බදු කීයද? මේ බදු ගුණකය කීයද? මේ බදු වෙනස කීයද? බදු වෙනස පුතේ 25යි. බදු ගුණකය කීයද? ඍණ. එහෙනම් පුතේ බද්ද නිසා ආදායම කීයකින් අඩු වෙනවද? බලන්න. බද්ද 25යි, බදු ගුණකය ඍණ 4යි. ආදායම කීයකින් අඩු වෙනවද? 100. එහෙනම් පුතේ බදු නිසා ආදායම අඩු වෙනව කීයකින්ද? 100. බදු නිසා ආදායම අඩු වෙනව කීයකින්ද? 100. බදු නිසා ආදායම අඩු වෙනව කීයකින්ද? 100. ඔය මෙසේජ් දාන්න කරවත්තා. අනිත් පැත්තේ KR වල KR ගෙන් කියවෙන්නේ මේක. R වැඩි වුණොත් යම් වගේකින් R සංක්‍රාම. ඒ වගේ KR වාරයකින් මොකද වැඩි වෙන්නේ? ආදායම වැඩි වෙනවා. ධන. මෙතන ඍණ ඩෙල්ටා. මෙතන ධන ඩෙල්ටා ඩෙල්ටා. ඍණයි අඩු වෙනවා. එහෙනම් සංක්‍රාම වෙනස 25යි ආදායම 4යි වැඩි වෙනවා කීයකින්ද? 100. 100කින් වැඩි වෙනවා. දැන් සුද්ධ ප්‍රතිඵලය මොකක්ද? සුද්ධ ප්‍රතිඵලය කියන්නේ බදු නිසා 100කින් අඩු වෙනවා, සංක්‍රාම නිසා 100කින් වැඩි වෙනවා. ආදායම වෙනස් වෙන්නේ ආදායම වෙනස් නොවේ. Baik, ලස්සන දාගන්න. හොඳයි. ලස්සන දාගන්න. හොඳයි. මොකද උත්තරේ
සමතුලිත ජාතික ආදායම වෙනස් නොවේ උත්තරංක 5. සමතුලිත ජාතික ආදායම වෙනස් නොවේ උත්තරංක 5. හරිද? right. උත්තරංක 5. ඊළඟ ප්‍රශ්න බලන්න. කිසියම් කල්පිත ආර්ථිකයක ජාතික ගිණුම් සඳහා අදාළ දත්ත සමහරක් පහත වේ. කිසියම් කල්පිත ආර්ථිකයක ජාතික ගිණුම් සඳහා අදාළ දත්ත සමහරක් පහත වගේ දැක්වේ. වෙළඳපොළ මිලට දදෙනි අවසන් පාරිභෝජනය සුද්ධ අපනයන රාජ්‍ය තුරුතිය. දලදේශීය වියදම හා පෞද්ගලික ඉතුරුම් වලින්. හරිද? right. දරුවෙක් මෙසේජ් එකක් දාන්න බලමු මොකද්ද? හොඳයි. යා. Yeah. පොතේ කල්පිත ආර්ථිකයක ජාතික ගිණුම් සඳහා දත්ත සමහරක් පහත වේ. වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදනය 12000. පුතා දන්නවා වෙළඳ මිලට දදෙනි. වෙළඳ මිලට දදෙනි. හැදෙන්නේ කොහොමද? C ධන I ධන G ධන NX. වෙළඳ මිලට දදෙනි දෙනවා පුතේ කියන්නේ 12000. වෙළඳ මිලට දදෙනි කියද 12000. හරිද? right. ඊට පස්සේ සුද්දා එහෙනම් බලන්න ඊට පස්සේ මම මේ කෑලි හතරෙම එකතුව 12000. මොකක්ද මේ දලදේශීය වියදම කියන්නේ? දලදේශීය වියදම කියන්නේ මොකක්ද? C ධන I ධන G ඔය තුනේ එකතු. ඊයේ දලදේශීය වියදම ඔය අහන්නේ දලදේශීය වියදම. සුද්ධාපනයන ගාන වෙනම දෙනවා. එහෙනම් මේ දලදේශීය වියදම කියන්නේ ඔන්න කෑලි තුනේ එකතු. දලදේශීය වියදම කියන්නේ ඔන්න කෑලි තුනේ එකතු. සුද්ධාපනයන දෙනවා පුතේ කීයද? ඍණ 1000. එහෙනම් මම අහනවා පුතාගෙන් හරස් ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? හරස් ප්‍රශ්නයක්. නිදිමතේ ඉන්නේ නේද? සාමුණ හොදලත් නේ. ඔය නිදිමතේ ඉන්නේ. 2000න් පස්සේ ඉපදිච්ච උන් ගැන පුතා කතා කරලා වැඩක් නැහැ. 2000න් පස්සේ ඉපදිච්ච ගැන කතා කරලා වැඩක් නැහැ. මෙලෝම රහක් නැහැ. දැන් ඔබේ ගෙදර ඉන්න නම් සහෝදර සහෝදරියෝ 2000ට කලින් ඉපදුච්ච උන් සහ 2000ට පස්සේ ඉපදිච්ච උන් අතර ලොකු වෙනසක් තියෙනවා. තාත්තගෙන් අම්මගෙන් අහලා බලන්න අම්මේ මේ කතාව ඇත්තද? 2000ට කලින් ඉපදිච්ච ඔබේ අක්කා අයියා සහ 2000ට පස්සේ ඉපදිච්ච ඔයයි අතර ලොකු වෙනසක් තියෙනවා. හොඳට ඒ වෙනස මොකක්ද කියන්නේ? නේ? උදේ 6ට නැගිටලා පන්තියට එන්න බෑ. ඉන්ජෙක්ෂන් එක ගහන්න බයයි බයයි. බයයි නේද? නේ? ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බයයි. උදේ 6ට පන්තියට එන්න බෑ. අනේ මන්ද. කවක් නැහැ.
හරිද right. පොඩි වෙනසක් තියෙනවා. ඔය 2008 පස්සේ ඉපදිච්ච අපෝ ලොකු වෙනසක් තියෙනවා. මම මේ නිකමට තාත්තගෙන් අම්මගෙන් අහලා බලන්න. 2008 කලින් අක්කයි දැන් අක්කා 2008 කලින් ඔයා 2008 පස්සේ නම් අක්කයි ඔය අතර පොඩි වෙනසක් තියෙනවා. අක්කා බුද්ධිමත් ඔයා නිකන් මොංගල් ලයින් එකේ ඉන්නේ. හරිද? අන්නේ වගේ පොඩි වෙනසක් තියෙනවා. හද්දා කම්මැලි. කමක් නැහැ. එහෙනම් බලන්න පුතේ හොඳට මොකද්ද හොඳට බලන්න මේ අගයයි අතර එකතුව 12000 නම් පුතේ මේ අගයයි අතර වෙනස 12000 වෙන්න පුතේ මෙතන තිබිලා තියෙන කී 13 එහෙනම් C ධන I ධන G කියන තුනේ එකතුව nx ඍණාගයක් නේ මෙතන 12000 ඇතුලේ එහෙනම් පුතේ දල දේශීය වියදම කීයද? දල දේශීය වියදම 13000. දල දේශීය වියදම 13000. එහෙනම් එකක් නම් හොයාගත්ත. මොකක්ද? දල දේශීය වියදම 13000. ඊට පස්සේ පුතේ අහනවා දේශීය ඉතුරු. දේශීය ඉතුරු. කොහොමද දේශීය ඉතුරු හොයන්නේ? දේශීය ඉතුරු කොහොමද? වෙළඳ මිලට දදේනි අරගෙන වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදනය අරගෙන අඩු කරනවා පුතේ මුළු පාරිභෝජන. මුළු පාරිභෝජන. එතකොට එන්නේ දේශීය ඉතුරු. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදනය තියෙනවා පුතේ කීයද? 12000. මුළු පාරිභෝජනය දීලා තියෙන අවසන් පාරිභෝජනය 9500. එහෙනම් පුතේ දේශීය ඉතුරු කීයද? 2500. දේශීය ඉතුරු කීයද පුතේ? 2500. අපෙන් අහන්නේ දේශීය ඉතුරු නෙවෙයි පෞද්ගලික ඉතුරු. පෞද්ගලික ඉතුරු. හරිද? අපෙන් අහන්නේ පෞද්ගලික ඉතුරු. ඔය ටික දාගන්න ඔය ඉතුරු දාගන්න ඉඩමදි බෝඩ් එකේ. ඔය ටික දාගන්න.
හරිද? right. යා. ඊවස් බලන්න දෙක කියනවා මෙන්න. දේශීය ඉතුරුම් හැදෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම අපේ දේශීය ඉතුරුම් හැදෙන්නේ. අපෙන් අහන්නේ පෞද්ගලික ඉතුරු. දේශීය ඉතුරුම් හැදෙන්නේ කොහොමද? දේශීය ඉතුරුම් සමානයි කුටුම්බ ඉතුරුම් ව්‍යාපාර ඉතුරුම් රාජ්‍ය කුටුම්බ ඉතුරුම් ව්‍යාපාර ඉතුරුම් රාජ්‍ය ඉතුරුම්. ඔබට කුටුම්බ ඉතුරුම් සහ ව්‍යාපාර ඉතුරුම් වලට තව නමක් කියනවා පෞද්ගලික ඉතුරුම්. ධන රාජ්‍ය. එහෙම හදන්න. දැන් අපිට පෞද්ගලික රාජ්‍ය ඉතුරුම් දෙනෝ ඍණ 500. අපි දේශීය ඉතුරුම් හොයාගෙන තියෙන කී දේශීය ඉතුරුම් හොයාගෙන තියෙන කීයක්ද 2500. පෞද්ගලික ඉතුරුම් කීයද පුතේ? මෙතන පෞද්ගලික ඉතුරුම් කීයක් තිබුණාද? පෞද්ගලික ඉතුරුම් 3000. එහෙනම් උත්තරාංක 3 දශමයි. හරිද? right. ඊළඟ අහනවා පුතේ බලන්න. එහෙනම් උත්තරාංක කීයද පුතේ? උත්තරාංක 3. ඊටාම වැදගත් MCQ වල. ඊටාම වැදගත් MCQ. පස්වෙනි එක අහනවා පුතේ. එක්තරා ආර්ථිකයක විදේශාංශයට විවෘත කිරීමට පෙර හා පසු සමාන වියදම් රේඛා දෙකක් පහතින් ආනය දෙකම ආදායම ස්වායත්ත කියන්නේ ආදායමත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. ස්වායත්ත කියන්නේ ඉස්සෙල්ලා දරුවේ මෙසේජ් එක ආවා. ස්වායත්ත කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන. ආදායමත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියන. මේ සූත්‍ර අපනයනය කියන එක ආදායමත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. නම් සැලකුවේ. ඊටම සරලයි පුතේ. right. මෙන්න YE මෙන්න පුතේ E1 තියෙන කොහොමද? C ධන I ධන G ධන N මෙන්න පුතේ E C ධන I ධන G විදේශ වෙළඳාමට පෙර හා පසු මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? මේ රේඛා දෙක අතර තියෙන වෙනස තමයි ඔන්න NS. මේ රේඛා දෙක අතර පරතරයෙන් කියවෙන්නේ සූත්‍රය. මේ රේඛා දෙක අතර පරතරයෙන් කියවෙන්නේ සූත්‍රය. නේ? E
P මේ පරතරයෙන් කියවෙන්නේ සුද්දා. පස්තාරේ උත්තරාංක 3. උත්තරාංක 3. හරිද? right. Ja. Ja. නිදහස් වෙළඳපොළක සමතුලිත මට්ටම සමාජීය වශයෙන් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි. හයිලයිට් කරන්න. සමාජීය වශයෙන් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි නම්. නිරීක්ෂණය වේ. මෙම වෙළඳපොළ. පුතාට අපි මේ රූපේ මේ ගහන වගේ කීපාරක් සටහන ගෙවුවද කියලා බලන්න. බාහිරතා. කොටස් දෙක. ධන බාහිරතා ऋण बाहिरता ऋण बाहिरता धन बाहिरता सह ऋण बाहिरता धन बाहिरता सह ऋण बाहिरता हरिද මේ බල ධන බාහිරතා කෑලි දෙකයි මොකක්ද ධන බාහිරතා නැවත කෑලි දෙකයි निष्पादनයේ ධන බාහිරතා අනිත් එක වලදී පාරිභෝජනයේ ධන බාහිරතා නිෂ්පාදනයේ ධන බාහිරතා සහ පාරිභෝජනයේ ධන බාහිරතා ඍණ බාහිරතා කෑලි දෙකයි මොකක්ද නිෂ්පාදනයේ ඍණ බාහිරතා පාරිභෝජනයේ ඍණ බාහිරතා ඕකේ අපි ඔබට මෙහෙම පැහැදිලිව කො මොකක්ද හොඳ දේවල් අඩුවෙන්ද නරක දේවල් වැඩියෙන්ද නිපදවන්නේ හොඳ දේවල් පුතේ අඩුවෙන් නිපදවන්නේ මොකක්ද ප්‍රශස්ත ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවන්නේ ප්‍රශස්ත ප්‍රමාණයට වඩා අඩුවෙන් නිපදවන්නේ අපි මොකක්ද ඌන සම්පත් උපයෝජනයක් සම්පත් ඌන උපයෝජනයක් සම්පත් ඌන උපයෝජනයක් සම්පත් ඌන උපයෝජනයක් මේවා නරක දේවල් ඕනවට වඩා වැඩි නරක කොහොමද කියන්නේ ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවන සම්පත් අධි උපයෝජනයක් සිදු සම්පත් අධි උපයෝජනයක් සිදු ලස්සනයි
හරිද? right. මොකද තේරෙන්නේ නම් උත්තරේ? නිෂ්පාදනයේ ඍණ බාහිරතා පාරිභෝජනයේ ඍණ බාහිරතා කියන දෙකේදීම සම්පත් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපද වෙනවා. පැහැදිලිද? ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවනවා. හරිද? right. පුතා පොඩි උදව්වක් කරන්න ඕනේ. මම පුතාට WhatsApp group එකට දාලා ඇති පණිවිඩයක්. අලුත් පන්තියේ post එකක්. අන්නේ post එක share කරන්න. ඔබේ WhatsApp මේ එකේ මොකද්ද status ඒකට දාන්න ඕනේ. Facebook කිනීමක් තියෙන හැම දරුවම මම බලනවා share කරලා තියෙනවා. පොඩි දවවක් ඕනේ. මට මේ ඔබේ වැඩත් එක්ක මට මේ ප්‍රචාරණයක් කරගන්න වෙලාවක් නැහැ. ආද ප්‍රචාරණයක් කරගන්න වෙලාවක් නැහැ. හැම දරුවෙකුම සහයෝගය ඉල්ලනවා. පැහැදිලිද? හැම දරුවෙකුම සහයෝගය ඉල්ලනවා. සපෝට් එකක් ඕන. හරිද? අනිවාර්යෙන් සපෝට් එකක් ඕන. ඔබ දන්නවා ඔබට ගානේ පැහැදිලිද? මේ වැඩ ටික ඔබේ නංගිට බලයටක් කරනවා. මේ විදිහට වැඩ කරන පන්තියක් මාතර දිස්ත්‍රික්කයේ තියෙනවද කියලා ඔබ හොයලා බලන්න ඕන. පැහැදිලිද? හොයලා බලන්න ඕන. අපිට අභියෝග තියෙනවා. අපි කිසිවෙකුට කඩේ නොයන නිසා අපිට අභියෝග තියෙනවා. අපි ස්වාධීනව වැඩ කරගෙන අපේ වැඩේ කරගෙන නිසා අපිට අභියෝග තියෙනවා. ඒ අභියෝග සියල්ලටම හොඳම උත්තරේ තමයි ඔබ සහ පිළිවිගල ප්‍රතිඵල. නිසා දරුවන්ගේ ඉල්ලීමක් කරනවා. සහයෝගය. හරිද? right. එහෙනම් මොකක්ද පුතේ උත්තරේ? උත්තරාංක 7. හරිද? උත්තරාංක 7. 7 වෙනි එක. දෙලනද වර්ෂයක් සඳහා රාජ්‍ය ගිණුම් වලින් පහත් තොරතුරු සපයාගෙන ඇත. right. දෙලනද වර්ෂයක් රාජ්‍ය ගිණුම් වලින් පහත් සඳහන් තොරතුරු පුටාගෙන ඇත. රාජ්‍ය ආදායම 1000යි. අපෙන් අහන්නේ සුද්ධ මූල්‍ය හිගේ. මොකද්ද පුතේ සුද්ධ මූල්‍ය හිගේ කිව්වේ? මෙන්න. සුද්ධ මූල්‍ය හිගේ කිව්වේ මේකයි. සූත්‍රය මතක් කරමු. සුද්ධ මූල්‍ය හිගේ. සුද්ධ මූල්‍ය හිගේ කිව්වේ පුතේ මෙන්න සූත්‍රයේ මුළු සුද්ධ මූල්‍ය හිගේ. සුද්ධ මූල්‍ය හිගේ. සමානයි මුළු රාජ්‍ය ලැබි. වලින් අඩු කරන්නේ ණය ආපසු ගෙවීම අඩු කළ පසු. ණය ආපසු ගෙවීම අඩු කළ පසු රාජ්‍ය වියද. ණය ආපසු ගෙවීම අඩු කළ පසු රාජ්‍ය වියද. මුළු රාජ්‍ය ලැබීම් කීයද? ආදායම 1000යි. ප්‍රධාන 100යි. මුළු රාජ්‍ය ලැබීම 1100යි. ආදායම 1000යි. ප්‍රධාන 100යි. ඔක්කොම කීයද? 1100. 1000 ධන 100. රාජ්‍ය වියදම් කීයද? පුනරාවර්තන වියදම 1300යි. ප්‍රාග්ධන වියදම 400යි. ප්‍රාග්ධන වියදම 400යි. 1700යි. ඕකෙන් අඩු කරන්න දෙන රාජ්‍යයේ වියදම කීයද? 1700යි. ඕකෙන් අඩු කරන්න පුතේ ණය ආපසු ගෙවීම 200යි. ණය ආපසු ගෙවීම 200 අඩු කරන්න. අඩු කළා වෙනවා 1500යි. මෙතන දාන්න පුතේ 1500යි.
සුත්ත මූල්‍යයේ ඍණ 400. එහෙනම් මේ 1500 ආවේ කොහොමද? රාජ්‍ය වියදම මෙන්න රාජ්‍ය වියදම කීයද? 1700. ණය ආපසු ගෙවීම. ණය ආපසු ගෙවීම කීයද? 200. ණය ආපසු ගෙවීම 200යි. ණය ආපසු ගෙවීම. උත්තරාංකය 4. Ja. ඊළඟ 8 වෙනි ප්‍රශ්නය. අටවෙනි ප්‍රශ්න. රාජ්‍ය අයවැයේගේ මූල්‍යනේ තෙරපුම් ප්‍රතිවිපාකය මෙන්ම මූල්‍ය ප්‍රසාරණයක් ඇති නොවන මූලාශ්‍රය. මම ඔක්කොම උතේ අය මුල ඉඳලා 4 උසල ගන්නවා. අයවැයේගේ පෙයවන්න පුළුවන් දේශීය මූලාශ්‍රය දෙකයි. ඒ මොකක්ද? වෙළඳපළ මූලාශ්‍රය. වෙළඳපළ නොවන මූලාශ්‍රය. වෙළඳපළ නොවන මූලාශ්‍රය. මොකක්ද පුතේ වෙළඳපළ මූලාශ්‍රය වෙළඳපළ නොවන මූලාශ්‍රය කියන්නේ? මූල්‍ය වෙළඳපළට ඇතුළු වෙලා සුරකුම්පත් විකුණලා ගත්තොත් වෙළඳපළ මූලාශ්‍රය. සුරකුම්පත් විකුණන්නේ නැතුව රජයේම සල්ලි ගත්තොත් ඒකට කියනවා වෙළඳපළ නොවන මූලාශ්‍රය. මතක් කරමු අය. වෙළඳපළ මූලාශ්‍රය කිව්වේ මොකක්ද? වෙළඳපළ මූලාශ්‍රය කිව්වේ පුතේ මූල්‍ය වෙළඳපළට ඇතුළු වෙලා සුරකුම්පත් විකුණලා ගන්න ණය. වෙළඳපළ නොවන මූලාශ්‍රය කිව්වේ සුරකුම්පත් අලෙවි කිරීමකින් තොරව ගන්න ණය. පුතේ වෙළඳපළ මූලාශ්‍රය නැවත කොටස් දෙකයි. මොකද පුතේ කොටස් දෙක? බැංකු මූලාශ්‍රය බැංකු නොවන මූලාශ්‍රය. බැංකු නොවන මූලාශ්‍රය. බැංකු මූලාශ්‍රය කිව්වේ දෙකයි. මොකක්ද? වාණිජ බැංකු මහ බැංකු. මහ බැංකු. බැංකු නොවන ඒවා මෙන්න මේ වගේ. මොකක්ද? NSB ETF EPF රක්ෂණ ආයතන වෙළඳපළ නොවන මූලාශ්‍රය කිව්වේ මොනවද පුතේ? වැන්දඹු අනත්දරු වරමුද. වැන්දඹු අනත්දරු වරමුද. දෙපාර්තමේන්තු ඉතුරු. දෙපාර්තමේන්තු. තව භාණ්ඩාගාර තැන්පත්. භාණ්ඩාගාර තැන්පත්. පැහැදිලිද? right. එහෙනම් අහන්න පුතේ හොඳට. වෙළඳපළ මූලාශ්‍රය වෙළඳපළ නොවන මූලාශ්‍රය. දැන්
මෙන්න මේ බැංකු වලින් ණය ගත්තොත් මේ ප්‍රතිවිපාක දෙකම ඇති. බැංකු වලින් ණය ගත්තම් පුතේ වාණිජ්‍ය බැංකු ණය දෙන්නේ මුදල් බවලා මහා බැංකුව ණය දෙන්නේ අච්චු ගන්න. ඔය දෙකෙන්ම පුතේ මොකද වෙන්නේ? ඔය දෙකෙන්ම උද්දමන මුදල් සැපයීම වැඩි වෙලා උද්දමනේ හට. මම කියන්නේ උද්දමනේ ඇති. ඒ වගේම මේවයි කියන ණය ගත්තම තෙරපුම් ප්‍රතිවිපාකයක් ඇති. උද්දමනයක් ඇති වෙනවා තෙරපුම් ප්‍රතිවිපාකයක් ඇති. බැංකු රාශිය. හැබැයි බැංකු නොවන ඒවයින් ගත්තා. බැංකු නොවන ඒවයි NSB එකෙන් ජාතික EPF EPF ඒවයින් ගත්තා කරේ උද්දමනය වැඩි වෙන්නේ. උද්දමනය වැඩි වෙන්නේ. උද්දමනය වැඩි වෙන්නේ. හැබැයි තෙරපුම් ප්‍රතිවිපාකය. හැබැයි තෙරපුම් ප්‍රතිවිපාකය. තෙරපුම් ප්‍රතිවිපාකය. ඊට පස්සේ වෙළඳපළ නොවන මූලාශ්‍ර වලින් ණය ගත්තා. හොඳට තේරුම් ගන්න. වෙළඳපළ නොවන මූලාශ්‍ර වලින් ණය ගත්තම ඔය මුකුත් උද්දමනේ හටගන්නේ නැහැ. උද්දමනේ හටගන්නේ මේවයින් පුතේ පෞද්ගලිකංශයට ණය දෙන්නේ නැහැ. වෙළඳ මොනතරවද ව්‍යාපාරිකයන්ට ණය දෙන්නේ නැහැ. මේ දෙකෙන් දෙනවනේ. වාණිජ්‍ය බැංකු වලින් ව්‍යාපාරිකයන්ට ණය දෙනවා. NSB එක EPF එක EPF එක මේ අරමුදල්. මේ අරමුදල් පුතේ රජය ගත්තේ නැත්තම් පෞද්ගලික ආයෝජකයන්ට ණය වශයෙන් යනවා. මේ අරමුදල් රජය ගත්තේ නැත්තම් පෞද්ගලික ආයෝජකයන්ට ණය වශයෙන් යනවා. එහෙනම් මේ දෙකෙන්ම පුතේ හටගන්න මොන ප්‍රතිපාකයේද? තෙරපුම් ප්‍රතිපාක. බැංකු වලින් බැංකු නෝටි. මේ දෙකම වෙළඳපොළෙන් සල්ලි යනවා. මේ දෙකෙන්ම ආණ්ඩුවට යන්නේ වෙළඳපොළේ තිබිච්ච සල්ලි. මූල්‍ය වෙළඳපොළේ සල්ලි. හැබැයි වෙළඳපොළ නොවන මූලාශ්‍රවල පුතේ උද්දමනය හටගන්නේ නැහැ. තෙරපුම් ප්‍රතිපාකය හටගන්නේ. ලස්සනට මෙන්න මේ සටහන දාගන්න. හරිද? රයිට්. පන්ති ඉවර වෙච්ච තාම ගමන් ගිහිල්ලා ගෙදර හැංගෙන් අහන්න ඕනේ. ඇත්ත ධම්මේ ඉකෝන් සර් කිව්වා 2000න් පස්සේ ඉපදිච්ච මම නිකන් ඔල්මාද බඩුවක් වගේ කියන්නේ. ගිහින් අහන්න. ඇත්තද ඒ කතාව? මට මම නිකන් එහෙම. මොකද අහන්නේ කියන්නේ? පන්ති ඉවර වෙච්ච ගමන් දුවලකින් අහන්න. මම යහන්න දෙමාපියනි වැඩිහිටියනි 2000න් පස්සේ ඉපදිච්ච මම ඔල්මාද බඩුවක් වගේ කියලා ඉකෝන් පන්තියෙන් කිව්වා. ඇත්තද ඒ කතාව? 2000ට කලින් ඉපදිච්ච මගේ අයියා අක්කා මං වගේ නෙවෙයිද? එහෙම කියලා අහන්න ඕනේ. ලැබෙන පිළිතුර WhatsApp පණිවිඩයක් වගේ මට එවා. හරිද? Hari panggalan.
හොඳයි රයිට් යා මොකක්ද උදේ උත්තරේ එන තෙරපුම් ප්‍රතිවිපාකයයි දෙකම ඇති වෙන්නේ නැහැ පුතේ මොකේද වෙළඳපොළ නොවන මූලාශ්‍රවල මේවයි ණය ගත්තයි කියලා මුදල් සැපයම වැඩි වෙන්නේ නැහැ මේවයි ණය ගත්තයි කියලා පෞද්ගලික අංශයට අරමුදල් දිග වෙන්නේ ඉක්ම කරන්න ඕන තාම ලියනවලු හරිද right ඊළඟ අහනවා පුතේ එහෙනම් මොකද පුතේ උත්තරේ උත්තරංග 4නේ උත්තරංග 4 වෙළඳපොළ නොවන ණය ගැනීම උදාහරණ ලියන්නේ දෙපා වැන්ද බුවනක් දරුව අරගෙන වැන්ද බුවනක් දරුව අරගෙන නම් වෙනි ප්‍රශ්න පුතේ ABC යන බදු වර්ග තුනෙහි බදු පදනම හා බදු අනුපාතිකය අතර සම්බන්ධතාව පහත වේ. බදු පදනම හා බදු අනුපාතිකය අතර සම්බන්ධතාව පහත වේ. බදු වර්ග පිළිබඳ නිවැරදි උදාහරණ. මේ උදාහරණ චෙක් කරන්න. උදාහරණ ටිකක් ප්‍රයෝග කරාගෙන නේද? සතියක් ගියේ නැහැ. කළා. හරිද? right. right. මෙන්න බදු පදනම බදු අනුපාත එන A කියන්නේ පුතේ ප්‍රතිලෝමීය හැසිරීම මේ පැත්තට කියන්නේ ප්‍රතිලෝම A කියන්නේ පුතේ මොන බද්දක්ද අනුක්‍රමික බද්ද sorry A මෙහෙම ප්‍රතිලෝමීය හැසිරීම A කියන්නේ පුතේ ප්‍රතික්‍රමික බද්ද उदाहरण निष्पादन उदाहरण निष्पादन बल हर दे B කියන්නේ පුතේ B බාන්න බලන්න මෙන්න B මෙහෙම ලියන්නේ B බදු අනුපාත ස්ථාන එහෙනම් මොකක්ද පුතේ සමානුපාතික බද්දක් සමානුපාතික බද්දක් උදාහරණේ තීරු බද්ද තීරු බද්ද තීරු බදු එකතු කලාගේ මත බදුත් ඕකේ තීරු බදු වෙන්න පුළුවන් වැට් එක වෙන්න පුළුවන් ඊට පස්සේ පුතේ මේ අතර ගිහින් තියෙන්නේ අනුලෝමීය නේ අනුලෝමීයයි C කියන්නේ පුතේ අනුක්‍රමික බදු
අනුක්‍රමික බදු. උදාහරණයක් මොකක්ද පුතේ? පෞද්ගලික ආදායම් බදු. පෞද්ගලික ආදායම් බදු. මොකක්ද උත්තරේ? මොකක්ද උත්තරේ මෙසේජ් එකක් දාන්න? නිෂ්පාදන බදු, ආනයන තීරු බද්ද, පෞද්ගලික ආදායම් බද්ද. උත්තරාංක 4. උත්තරාංක 4. මම පුතාට දත්ත පාඩම් කරගන්න කියලා පුනා කියලා රාජ්‍යාර්ථයේ හයිලයිට් කරපු දත්ත අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මේ බලන්න ප්‍රශ්නේ. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් සංයුතිය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස නිවැරදිව පෙන්눔 කරනුයේ පහත් සඳහන් කවරක්ද? පුනරාවර්තන වියදම 15.3. ප්‍රාග්ධන වියදම 4.1. මුළු වියදම 19.4යි. උත්තරාංක 3. උත්තරාංක 3. උත්තරාංක 3. 11 වෙනි කියනවා. උත්තරාංක 3. 15.3යි 4.1යි 19.4යි. 11 එක්තරා පුද්ගලයෙකු තම වාණිජ බැංකු තැන්පතු විනුමෙන් 10000ක් ආපසු ගනු ලැබේ යයි සලකයි. ව්‍යවස්ථාපිත සංචිතානුපාතය 120ක් නම් අනෙකුත් කරුණු නොවෙනස් පවතී නම් මෙම ගනුදෙනුව නිසා මෙම ගනුදෙනුව ඍජුව පුතේ ඍජුව highlight කරන්න පුතේ. බැංකු තැන්පතු කියන තැන උඩින් ලියන්න ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු. සංචිත අනුපාත දීලා තියෙන වෙන කතන්දරයක් තියෙනවා. මෙතන බැංකු පද්ධතියක් ගැන කියවෙනවද? නැහැ. එහෙනම් ණය මැවීමක් මොකුත් වෙන්නේ. මවන්න නම් පද්ධතියක් තියෙනවා. මම කියලා දීලා තියෙනවා. මවන්න නම් පද්ධතියක් තියෙනවා. මෙතන පද්ධතියක් ගැන සඳහනක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන පද්ධතියක් ගැන සඳහනක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේක මේ මවන සීන් එකක් නෙවෙයි. පද්ධතියක් ගැන සඳහනක් වෙන්නේ. මේ බලන්න. මවන සිද්ධියක් වෙන්නේ. මවන සිද්ධවීමක් වෙන්නේ. මෙන්න බැංකු තැන්පතු බිමේ රුපියල් 1000ක් ආපසු ගන්න ලැබේ සලකා. ව්‍යවස්ථාපිත සංචිතානුපාතය 120යි. මවීම මොකුත් වෙන්නේ. මම අරමුණාගේ මෙන්න මුදල් සැපයුම M1 සමානයි CP ධන DDP. මේ බැංකුවෙන් පුතේ බැංකු තැන්පතුව කොච්චර තියෙනවද? තැන්පතුව එළියට ගන්න. ඒතර බැංකු තැන්පතු 1000ක් අඩු වෙනවා. ඒ 1000 මොනව බවට පත් වෙනවද? මුදල් බවට පත් වෙනවා. CP බවට පත් වෙනවා. එහෙනම් DDP 1000ක් අඩු වෙනවා. ඉල්ලුම් තැන්පතු 1000ක් අඩු වෙනවා. මෙතනට 1000 වැඩි වෙනවා. මුදල් සැපීමට බලපෑමක්ද? නැහැ. ඉල්ලුම් තැන්පතු 1000කින් අඩු වෙනවා. මෙතන 1000ක් වැඩි වෙනවා. මම අහනවා පුතාගෙන් මුදල් සැපයීමට බලපෑමක් නැහැ. අන්න පුතේ බැංකුවෙන් සල්ලි ගත්තයි කියලා. ඉල්ලුම් තැන්පතු හොඳේ. වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු කියලායි අපි උපකල්පනය කරන්නේ මේ පාඩමේ. මේ පාඩමේ තැන්පතු කියන්නේ ඉල්ලුම් තැන්පතු. මම පුනා කියලා. බැංකුවේ තියෙන සල්ලි එළියට ගත්තා කියලා. ඉල්ලුම් තැම්මේ මුදල් සැපයීමේ අඩුවීමක් වෙන්නේ. because බැංකුවේ තියෙන සල්ලි කියන්නේ විවහාර මුදල් කියන්නේ දෙකම මොකක් මුදල් සැපයීමේ කොටස්. උත්තරේ පුතේ 2 බැංකු තැන්පතු 1000කින් අඩුයි. ඒ ඇරෙන්න මුකුත් වෙන්නේ.
බැංකු තැන්පතු 1000කින් අඩු. මවනවයි කියලා හිතන්න බෑ මයි පුතේ. එක බැංකු පද්ධතියක් ගැන සඳහනක් වෙන්නේ. එහෙම වුණා නම් මවනවා කියලා හිතන්න. බට් මෙතන මවනවා කියලා අදහසක් නැහැ. පද්ධතියක් නේ. එක බැංකුවක වාණිජ බැංකු තැන්පත් ගිණුමේ රුපියල් තමන්ගේ මිනිහෙක් තමන්ගේ බැංකු ගිණුම. උත්තර අංක 2. ඊළඟ මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% සිට 120 දක්වා ඉහළ නංවනු ලැබුවහොත් මොකද වෙන්නේ කියලා. 10% ඉඳලා 20ට මොකක් කරලාද? ඉහළ නංවනු ලැබුවා. මේ බලන්න 10% ඉඳලා 20ට ඉහළ නංවනු. මෙන්න 10%. මෙන්න බැංකුව මෙන්න තැන්පත්. මෙන්න බැංකුව මෙන්න තැන්පත්. තැන්පතු 1000. සංචිත අනුපාත 10%යි. දැන් සේෆ්වේ තියාගන්න රුපියල් 100යි. ණය දෙනවා කීයද පුතේ? 900. 120 නම් තැන්පතු තැන්පතු 1000යි සංචිත 200යි ණය කීයද? ණය 800. ලස්සනයි. මොකද උත්තර වෙන්නේ නේද? මොකද වෙන්නේ? උත්තරාංක 3 පුතේ. බැංකුව විසින් ලබා දෙන ණය අඩු කරන අතර ආර්ථිකයේ මුදල් සැපයීම පහළ වැටෙනු ඇත. උත්තරාංක 3. 13 අහනවා පුතේ. රටක ජාතික ආදායම පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ඇතැයි සලකන්නේ උද්දමනය ඇතිවීමට වඩාත් හේතු වන්නේ පාස් සඳහන් කවරක්? උද්දමනය ඇතිවීමට වඩාත් හේතු වන්නේ පාස් සඳහන් කවර තත්ත්වයක්ද? මේ බලන්න. පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ඉන්නවා. ආර්ථිකයේ ඉන්නේ කොතනද? පූර්ණ සේවා නියුක්ති මට්ටම. මෙන්න කේන්සියානු විග්‍රහය. මෙන්න පුතේ ආර්ථිකයේ ඉන්නේ කොහෙද? පූර්ණ සේවා නියුක්ති මට්ටම. ඔන්නොතන ඉන්නවා Y පූර්ණ සේවා නියුක්ති නිමවුම් මට්ටම. ඔන්න AD කිව්වේ සමාහාරය. හරිද? පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ඉන්නවා. P. දැන් පුතේ මේ
උද්දමනය හටගන්න තවදුරටත් සමාහාර ඉල්ලුම වැඩි වුණා. තවදුරටත් සමාහාර ඉල්ලුම වැඩි වුණා. තවදුරටත් සමාහාර ඉල්ලුම වැඩි වුණා. උද්දමනය හටගන්න. අපෙන් අහන සමාහාර ඉල්ලුම වැඩි වෙන්න බලපාන්නේ මොකද්ද කියලා. බලන්න ඔතන සමාහාර ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධකය මොකක්ද? පොලි අනුපාතිකයේ පහළ යනවා. පොලි අනුපාතිකයේ පහළ ගියපු ගමන් පුතේ මොකෝ වෙන්නේ? පොලි අනුපාතිකයේ පහළ ගියපු ගමන් ආයෝජන ඉල්ලුම වැඩි වෙනවා. පොලි අනුපාතිකයේ පහළ ගියපු ගමන් ආයෝජන ඉල්ලුම වැඩි වෙනවා. උත්තරාංක 1. උත්තරාංක 1. උත්තරාංක 1. ඊළඟට අහනවා පුතේ ඔන්න මූල්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති මට්ටමේ පවතීයයි සලකයි. මිල මට්ටම ස්ථාවරව පවත්වා ගනිමින් උද්දමනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් අපේක්ෂා කරන්නේ නම් පාස් සඳහන් කවර ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුද? පුතේ දැන් පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ඔන්න ඔතන ඉන්නවා ඒක. ඔන්න ඔතන ඉන්නවා. ඔතන ඉන්නවා. දැන් ඔතන ඉන්න නම් පුතේ මොකද කරන්න ඕන? ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියෙන් වැඩි වෙන ප්‍රමාණය දැන් අපි ගත්තොත් ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තියෙන් වැඩි වෙනවනේ. ප්‍රසාරණාත්මක ප්‍රතිපත්තිය වැඩි වෙන ප්‍රමාණය සංකෝචනාත්මක ප්‍රතිපත්තියකින් මොනව කරන්න ඕනද? අඩු කරන්න ඕන. පැහැදිලිද? right. Yan dia ඉස්සරහින් රත් පෙරරා. පූර්ණ සේවා නියුක්ති මට්ටමේ සිටින නිසා පූර්ණ සේවා නියුක්ති මට්ටමේ සිටින නිසා පූර්ණ සේවා නියුක්ති මට්ටමේ සිටින නිසා පූර්ව සේවා නියුක්ති මට්ටමේ සිටින නිසා සමාහාර ඉල්ලුමේ වැඩිවීමක් සිදු වුවහොත් පූර්ව සේවා නියුක්ති මට්ටමේ සිටින නිසා සමාහාර ඉල්ලුමේ වැඩිවීමක් සිදු වුවහොත් උද්දමනකාරී තත්ත්වයක් ඇති උද්දමනකාරී තත්ත්වයක් ඇති උද්දමනකාරී තත්ත්වයක් ඇති උද්දමනකාරී තත්ත්වයක් ආර්ථිකය පූර්ණ සේවා නියුක්ති මට්ටමේ පවතින නිසා සමාහාර ඉල්ලුම ප්‍රසාරණයක් සිදු වුවහොත් උද්දමනකාරී තත්ත්වයක් ඇති ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති මට්ටමේ සිටින නිසා සමාහාර ඉල්ලුමේ වැඩිවීමක් සිදු වුවහොත් උද්දමනකාරී තත්ත්වයක් ඇති එනිසා මූල්‍ය ප්‍රතිපත්තියෙන් සිදුවන ප්‍රසාරණය
මූල්‍ය ප්‍රතිපත්තියෙන් සිදුවන ප්‍රසාරණය පිස්කල් ප්‍රතිපත්තියෙන් සංකෝචනය කළ යුතුයි. මූල්‍ය ප්‍රතිපත්තියෙන් වෙන ප්‍රසාරණය පිස්කල් ප්‍රතිපත්තියෙන් සංකෝචනය කළ යුතුයි. මූල්‍ය ප්‍රතිපත්තියෙන් වෙන ප්‍රසාරණය පිස්කල් ප්‍රතිපත්තියෙන් සංකෝචනය කළ යුතුයි. හරිද? සංකෝචනය කළ යුතුයි. එහෙනම් පුතේ මොකෝ ප්‍රසාරණ නෙවෙයි පූර්ණ සේවා නියුක්ති මට්ටමේ ඉන්නේ. හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය හදන ගමන් ඉන්නේ. දැන් ඉල්ලුමේ වැඩිවීමක් සිද්ධ වුණොත් මොකෝ වෙන්නේ? අන්න අවුල්. ඒතර මූල්‍ය ප්‍රතිපත්තියෙන් සිදුවන ප්‍රසාරණය සංකෝචනාත්මක ප්‍රතිපත්තියෙන් සමනය කරන්නට ඕන. උත්තරාංකය පුතේ. උත්තරාංක 3. උත්තරාංක 3. උත්තරාංක 3. 15 වෙනි ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. එක්තරා ආර්ථිකයක වර්ෂයක් තුල මුළු නිමවුම 2%කින්ද මුදල් තොගය 5%කින්ද ඉහළ යතේ සලකයි. සංසරණ ප්‍රවේගය නොවෙනස්ව පවතින්නේ නම් මේ තත්ත්වයටදී මිල මට්ටමේ හා නිමවුමේ නාමික වටන වෙනස් වීම නාමික වශයෙන් හරිද? යා 15 මේ බලන්න 15 වෙනි ප්‍රශ්න. මෙන්න සමස්තය. මෙන්න සමස්ත සැපේ. මෙන්න මිල. හරිද? මිල 100. දැන් මොකක්ද වෙනවා කියන්නේ? මොකක්ද වෙන්නේ? එක්තරා වර්ෂයක මුළු නිමවුම 2%කින්ද අන්න නිමවුම 2%කින්ද මුදල් තොගය 5%කින්ද ඉහළයි. පුතේ මුළු නිමවුම 2%කින් ඉහළයි. එහෙනම් මෙන්න පුංචි ප්‍රමාණයකින් ඉහළයි. නේ? ඒස් දැන් පුතේ මුදල් මුළු නිමවුම 2%කින් ඉහළ ගියලා නිමවුම වැඩි වුණාම පුතේ දැන් සැපයුම් වක්‍රය ඉස්සරහට ඇවිත් මිල අඩු වෙන්න කරන බලපෑම 2%. එතකොට සමාහාර සැපයුම 2%කින් වැඩි වෙලා බලන්න කියන්නේ මුළු නිමවුම 2%කින් වැඩි. නිමවුම වැඩි වෙච්ච ගමන් සමාහාර සැපයුම් වක්‍රය දකුණට පයි. දකුණට පැනලා පුතේ මිල අඩු වෙන්න කරන බලපෑම 2%. මිල අඩු වෙන්න බලපානවා 2%. ඊට පස්සේ කියනවා මුදල් සැපයුම 5%කින් වැඩි. මුදල් සැපයුම 5%කින් වැඩි වුණා කියන්නේ පුතේ ඉල්ලුම වැඩි වෙනවා 5%. මුදල් සැපයුම ඉල්ලුමත් එක්ක සම්බන්ධ ඉල්ලුම වැඩි වෙනවා 5%. එහෙනම් පුතේ ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වෙන්න කරන බලපෑම කීයද? මිල වැඩි වෙන්න කරන බලපෑම 5%. මම අහනවා පුතාගෙන් මේ සිද්ධි දෙක එකවර සිදු වුණා. මේ සිද්ධි දෙක එකවර සිදු වුණාම මොකද වෙන්නේ?
මේ සිද්ධි දෙක එකවර වුණොත් මොකෝ වෙන්නේ? මේ දෙකේ සංයුක්ත ප්‍රතිඵලය මොකක්ද? මිල 102කින් අඩු වෙනවා 105කින් වැඩි වෙනවා. සංයුක්ත ප්‍රතිඵලයේ පුතේ මිල වැඩි වෙනවා 103යි. මිල වැඩි වෙනවා 103යි. එහෙනම් මිල ඉහළ යාමේ ප්‍රතිඵලය මිල ඉහළ යනවා කියන 103. හරිද? එහෙනම් මිල මට්ටම ඉහළ යාම 103යි. ටික එක. සටහන දාගන්න 103. මිල මට්ටම ඉහළ යාම 103යි. මේ උළු හරිද? ඊට පස්සේ ආනෝ මොකද පුතේ? නාමික වටනාම. නිමවුමේ නාමික වටනාම. නිමවුමේ නාමිකාගේ නාමිකතාවකට හැදෙන්නේ කොහොමද? මිල වැඩි කරනවා ප්‍රමාණය. මිල වැඩි වෙනවා කියන්නේ එහෙනම් මෙතන කිසි මිල වැඩි වෙනවා පුතේ 103. ප්‍රමාණය වැඩි වෙනවා 102. ප්‍රමාණය 102කින් වැඩි. තුන්වරක් දෙක කීයද? 6ද නැහැ. ප්‍රතිශත වැඩි වෙනකොට ප්‍රතිශත එකතු වෙනවා. ඊයේ උත්තරේ එහෙනම් මිලමත් නිමවුමේ නාමිකාගේ 5යි උත්තරාංක 7. දැන් ගණන් කරලා දාන්න 15න් කීයද කියලා 15න් කීයද කියලා අහන්න අර මම ඔයාලට ගෙදරින් අහන්න කියපු ප්‍රශ්නේ තහවුරු වෙනවා 14ක් 15ක් හරි ගිහපු දරුවෙක් විතරයි බුද්ධිමත් දරුවෙක් වෙන්නේ අනිත් අය අර ගෙදරින් මං අහන්න කිව්වේ ඒක තහවුරු වීමක් මා විසින් මේ මොහොතේම සිද්ධ කරනවා. පැහැදිලිද? right. අඩුම ගානේ 14ක් හරියට. ඒ ළමයා good. 15න් 15ක් හරි ගිහිල්ලා නම් very good. එහෙම දාගන්න. 14ට අඩු නම් පුතේ දාගන්න මොකද OB කියලා දාගන්න. එහෙනම් 14ට අඩු නම් OB තමයි. අර මා විසින් කරන ලද ප්‍රකාශය ප්‍රශ්න පත්‍රයේ උත්තර සංඛ්‍යාව තුලින්ද මා විසින් තහවුරු කරනවා. පැහැදිලිද? 14ට අඩු නම් OB කියලා දාගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. එහෙනම් 14ට අඩුයිනේ. 14ට අඩු සියලු දෙනා ලියා ගන්න. OB. 14ට අඩු නම් OB. මෙලෝ වැඩක් නැහැ. හරිද? right.